පරම්පරාවල් ජන කොටස් වලින් ඊටාමත්ම දියුණු යකඩ උණු කරන්න පුළුවන්. සිංහබාහු පීතෘ ඝාතනය කරන්නේ සොකීය දේශපාලන බල ලොබිත්ව නිසා. ඔහුගේ බිරිඳ බවට පරිවර්තනය වුණා කියලා කියන්නේ සිංහ සීවලි. ඒකට එයාගේ නංගි. ඒ කට්ටිය උලුප්පල ගන්න නැති එක. අපේ රට අපි අටත් වුණා නම් සුද්දට. එහෙම නැත්නම් විජය ඇවිල්ලා මේ රට පාලනය කරන්න ගත්තනම් මේ හැම වෙලාවෙම කුරුම්බ කියලා කියනවා. එක පළාතකට උකට වෑවර කියලා කියන්නේ. ඒ ඉගෙනගෙන ආපු සම්ප්‍රදාය නෙවෙයි ඇත්ත දේ අමුව. අමුව මොකද්ද කියන දේ අපි අරන් එන්නේ. අදත් ඉන්නවනේ විශ්වලාගෙන බයින මේ ලස්සන සුන්දර තරුණයන්ට රැවටෙන කාන්තාව. හැබැයි මෙතනදී මම ඔබට කියන්නට ඕන කවුරුත් කතා නොකරන එහෙත් ඇත්ත කතාව. ස්පයිඩර්මෑන්ලා දැන් කරන දේවල් අපේ පැරණි මිනිස්සු කරපු දේවල්. මේ අපි ස්පයිඩර්මෑන් බලාගෙන අට අරගෙන බලාගෙන මාර වීරක්‍රියා කියලා. මම ওই ප්‍රශ්නේ මතුවෙනකන් තමයි නිහඬව හිටියේ. මොකද මම ඔබතුමාට ඒ අදහස ප්‍රකාශ කරලා මම මගේ ගමන ගියා. ආයුබෝවන් කියලා අපි නැවතත් පිළිගන්න ලබනවා අපගේ ආලෝකෝ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන සමග අදත් අප සමග දොඩමළු වෙන්නට පැමිණ සිටිනවා අපගේ ප්‍රධාන සම්පත්දාය මැතිතුමා ආචාර්ය තුෂාන හිතානගේ මැතිතුමා. මම එතුමත් ආයුබෝවන් කියලා පිළිගන්න ගන්නම්. ඔබ සමදනා පිළිගනිමින් අපි අද ඉදිරියට යන්නට සූදානම් වෙනවා. මෙන්න මෙහෙම මම මේ ආරම්භය සනිටුවන් කරන්න කැමති මැතිතුමා. දැන් අපේ ඉතිහාසයේ අපේ පොත්වල ලියවල එන්නේ සිංහලයා විජයගෙන් පැමිණෙන. මම අර මුලින්මත් අහපු ප්‍රශ්නේ අපි තාම පොඩ්ඩක් මේක විශ්ලේෂණය කරමින් එන තැන. අපිට අද එන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා විජයගෙන් තමයි සිංහල ජාතිය පැමිණෙන්නේ කියලා. නමුත් මා ඉගෙනගෙන තියෙන මා අසා ඇති තැන්වලදී කියවෙනවා මේ විජය එන්න කලින් ලංකාවේ රාවණා සහ ඒ වගේම ඒ කාලේ හිටපු යම් යම් පරම්පරාවල් ජන කොටස් වලින් ඊටාමත්ම දියුණු යකඩ උණු කරන්න පුළුවන් තාක්ෂණයක් තියුණු රටක් තමයි ලංකාව. එහෙම තියුණු තැනකට පිටරටින් ආපු මේ විදේශයක් කෙනෙක් ඇවිල්ලා එයා රජ වෙලා යාගෙන සිංහල ජාතියක් අරන් එන්න පුළුවන්ද? මොකද ඔබතුමා හිතන්නේ? දැන් අයබෝන් ඔව් අපි කතා කරපු තැන ඉඳලම කතා කරන්න ගමු. ඔබතුමා එදත් ওই ප්‍රශ්නේ ওই විදිහටම ඇහුවා. මම මතක් කරන්න කැමතියි අපි නවත්තපු තැන ඉඳලා ප්‍රේක්ෂකයාට දැන ගැනීමට සලස්වුවත් වඩා හොඳයි කියලා ඔජ්ජල විශ්වාස කරනවා. ඉතින් සිංහබාහු සුප්පාදීවිය සහ සිංහසීවලිත් අරගෙන වනාන්තරෙන් ලාට දේශයට යනවා. එහෙම ගිහිපු සිංහබාහු සිංහසීවලි කියන දරුවෝ දෙන්නත් සුප්පාදේවිය කියන තමන්ගේ දයාබර බිරිඳත් හොයාගෙන සිංහ ලාට දේශයට එනවා. ඉතින් එතනදී දැවැන්ත යුද්ධයක් නිර්මාණය වෙනවා. සිංහට කොයි විදිහකින්වත් ලාට දේශයේදී ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරගන්න නැත්නම් ඔහුගේ දුක ප්‍රකාශ කරගන්න ඔහුගේ ප්‍රශ්න විසඳගන්න ඉඩහසරක් ලැබෙන්නේ නැහැ. ඒවකට ඒ රට රජතුමාගේ මැදිහත් වීම මත බලපෑම මත සිංහබාහුට තමයි යොමු කරන්නේ සිංහ මරලා එන්න. එතකොට ඔබට මම ලාට දේශයේ රාජ්‍යත්වය දෙන්නම් කියලා. රාජ්‍යත්වය වෙනුවෙන් සිංහබාහු තමන්ගේ තාත්තව මරන. කියන්නේ සිංහයාත් එක්ක යුද්ධ කරන්න එනවා සිංහත් එක්ක. සිංහ මේ දරු සෙනෙහස නිසා ඉවසගෙන ඉන්නවා. අන්තිමේදී නමුත් සිංහට හිතෙනවා මේ මම දරුවා කියලා සැලකුවට දරුවා මම තාත්තා විදිහට සලකන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද කියලා. එයත් යුද්ධයට සැරසෙන්න හදනකොට මේ කියන්නේ මරන්න අදහසකින් නෙවෙයි නෝ සිංහයා උත්සාහ කරන්නේ පුතාට පොඩි දඬුවමක් කරලා මේක බේර ගන්න. නමුත් එතනදී අවාසනාවකට සිංහබාහු ඉස්සර වෙලා සිංහබාහු ගීතල පහරකින් සිංහව මෙරළා දෙගෙන වැටුණා. ඉතින් සිංහබාහු සමාජගත වෙන්නේ එවැනි පසුබිමක්. වර්තමානයේ අපි කතා කරමු පීතෘ ඝාතකයෙක් හැටියට තමයි සිංහබාහු එන්නේ. සිංහබාහු පීතෘ ඝාතනය කරන්නේ සොකීය දේශපාලන බල ලොබිත්ව නිසා. රාජ්‍යරගල නිසා. සිංහබාහුගේ තියෙන තාරුණ්‍යයට එවන්නක් කරපු එක සදාචාරය සාධාරණීකරණය කියලා කියන්න තරම් අපිට එකපාරට කලබල වෙන්න බෑ. සහ ඒක සාධාරණීකරණය කරන්න බෑ කොහොමද? තාත්තා නරපු කාරණාව. කෙසේ වෙතත් අපේ සිංහබාහුගේ ඉතිහාසය ආරම්භ වෙන්නේ එතන. ඊට පස්සේ උලාට දේශ රාජ්‍යයට පත් වෙනවා. ඊට පස්සේ රජකම් කරගෙන යනවා. ඔහුගේ බිරිඳ බවට පරිවර්තනය වුණා කියලා කියන්නේ සිංහ සීවලි. ඒකට එයාගේ නංගි.
ඉතින් ඒවා ජනප්‍රවාදවල පැවතීගෙන එන සංකල්ප. ඉතින් එහෙම ගත්තන් පස්සේ ඒකත් ජාන විද්‍යාත්මකව ගත්තත් බිහි වෙන දැන් ඔබ දන්නවා අහලා තියෙනවා මේ ඥාති විවාහ සිදු වුණාන් පස්සේ බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා විවිධ වූ ආබාධ සහිත දරුවන් බිහි වෙන්නේ. නමුත් ඉතිහාසය සඳහන් කරනවා සිංහබාහුට දරුවෝ 30 දෙනෙක් හිටියා කියලා. ඒකින් වැඩිමාල්ලෙක් කෙනා තමයි ඔබ ආපු ප්‍රශ්නෙට සම්බන්ධ විජය කියන කෙනා. ඒතර මහාවංශයේ විජය ගැන මුලින් කතා කරන්නේ. විජයගේ පැටිකිරිය ගැන කියන්නේ. ඔහු මේ සම වයසේ තමන්ගේ මිත්‍රයෙක් එක රාසි කරගෙන රටේ මිනිස්සුන් අමංකොල්ල කරනවා. මිනිස්සුන් අඩන්තෙට්ටම් කරනවා. ඇතැම් වෙලාවකට මේ කාන්තාවන්ට හිංසන පවත්වනවා. කියන්නේ ස්ත්‍රී දූෂණ මට්ටමට දක්වා ගිහිල්ලා තිබෙනවා. ඉතින් එහෙම බැලුවම පස්සේ ඒ කාලේ විජය යාගේ කණ්ඩායමත් එක්ක එක රාසි කරලා එක්තරා විදියකට සමාජ බීතිකාවක් ගොඩනගපු බිහිසුණු අපරාධයට පත්වෙච්ච මිනිස්සු සිවිලි පුරවැසියන්. ඊටම බයෙන් ජීවත් වෙච්ච පරිසරයක් නිර්මාණය කරන්නට දායක වෙලා තියෙන ඔය විජය. මහාවංශ කියන විදිහට මම කියන්නේ. ඉතින් ඒක ආරංචි වුණාම සිංහබාහුට මිනිස්සු ඇවිල්ලා කියනවා මේ ඔබතුමාගේ පුත්‍රරත්නේ මිනිස්සු බයයි කියලා කියන තාත්තනේ රජු තාත්තා මොන විදිහකට මේ ප්‍රතිචාර දක්වයිද කියලා. ඒත් බැරිම තැන ගිහලා මිනිස්සු කියන සිංහබාහුට. දෙවියන් වහන්සේ ඔබතුමාගේ පුත්‍රරත්නේ අපිට මෙහෙම කරදර කරනවා කියලා. සිංහබාහු ඉතින් ඒක පරිශ්‍රමී හොයලා බලලා අධ්‍යයනය කරලා තේරුණා වූ තේරුම් ගත්ත සහ ඌට ඔහුගේ ඉන්න චරපුරුෂෝත්තු සේවය සපයන්නේ නැති මේ කියන කතාව ඇත්ත කියලා. ඒ නිසා ඔහුගේ පැවැත්ම වෙනුවෙන් සහ රාජ්‍යයේ අනිකුත් සිවිල් පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් විජය ඇතුළු එයාගේ 700ක් වූ කණ්ඩායමට සාමාන්‍යයෙන් ඉස්සර රමේෂ් මහත්තයා ඔය නැව් නගිනකොට සාහිත්‍යකරුවන්ගේ කටට එන වචනේ තමයි 700ක් කියන එක. 700 කියන එක ඒක අර පැරණි කතන්දර කලාව අධ්‍යයනය කළ බලනකොට ඒකෙ තිබෙනවා නැවක් ආවොත් 700ක් කියලා. එතනදී දැන් අර ඔබතුමාගේ වගේ මේ සිංහ සීවලීට ළමයි 30ක් හම්බෙනවා කියන එක අර සාහිත්‍යයට එනකොට නිතරම අර ගුණාකාර වලින් දක්වලා තිබෙන්නේ. ඒ ප්‍රායෝගිකව යම් කිසියකට මේ ගුණාකාරයක් දැම්ම වෙන්න පුළුවන් අර ආටෝපේ වැඩි කරන්න. සාමාන්‍යයෙන් මෙහිමයි මම දන්න අම්මා කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ. ඒ අම්මට දරුවෝ 18 දෙනෙක් ඉන්නවා. ඔක්කොම ගොවිතැන්පත් කරන්නේ බොහොම දක්ෂ. ස්පිතාලෙක අතරමං වෙලා දාලා ගිහපු පුංචි දරු පෙටේකුත් ඒ අම්මා පසු කාලිනව හදාගත්තා. එතකොට ඔක්කොම 19 දෙනෙක් යාට දරුවෝ. පිරිමි දරුවෝ 13යි දූල 6යි. ඉතින් එහෙම පවුලක් තියෙනවා. ඒ 32ක් කියන එක ටිකක් වැඩි තමයි. සමහරවිට ඉතින් උනාද නැද්ද කියලා අපිට කියන්න බෑ. දැන් ඔබ ඊයේ පෙරදා ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තිබුණා දකුණු අප්‍රිකානු මේ සම්භවයක් සහිත කාන්තාවකට එකවර ළමයි 10 දෙනෙක් නිවුන් දරුවෝ 10 දෙනෙක් උපදිනවා. එතකොට ඒක තමයි දැනට ගින්නස් වාර්තා හැටියට මේ වර්තමානයේ තියෙන අලුත්ම ප්‍රවෘත්තිය. කලින් 9 දෙනෙක් බිහි වෙලා තිබුණ එක අම්මා කෙනෙකුට. එතකොට ඒක යටපත් කරගෙන මේ ආයිස්මතු වුණා 10 දෙනෙක්. ඉතින් එහෙම බැලුවොත් මේ වගේ තුන් අවස්ථාවක් නේ දරු ප්‍රසූතියට. ළමයි 30ක් කියන එක මහා ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒක ලොකුවට අපි ඉස්මතු කරන්න අවශ්‍ය නැහැ. ඒක ඉතින් අතිශෝක්තිය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රජ කෙනෙක් ගත්තන් පස්සේ රජතුමාට අන්තපුරයක් කියලා එකක් ඉන්නවා. ඒ අන්තපුරය කියලා කියන්නේ බිසෝරු තමයි. සමහර රජ කෙනෙකුට අගබිසවට අමතරව උපබිසෝරු 7 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ළඟින් ඉන්න බිසෝවරු. තොඩක් අගබිසවත් එක 8යි. අන්තපුර පරිවාර බිසෝවරු තව 40ක් 50ක් ඉන්නවා ආසන්න. ඊට අමතරව තමයි තව 500ක් ඉන්නේ. ඉතින් එක බිසවකට එක දරුවෙක් ගන්න හම්බුණා රජ කෙනෙකුට ළමයි 550 600ක් කියලා කිව්වට ඒක පුදුම වෙන දෙයක් කාරණාවක් නෙවෙයි. ඒක රාජ්‍යත්වය වෙනුවෙන් පිරිනවල තියෙන රජතිනෙකුගේ මේ ආභරණයක්, රාජාභරණයක් කියලා. ඒක පළඳින එකක් නෙවෙයි, ඒක රජතුමාගේ සංකේතයක්. මහුල් කඩුව කොටුන්න වගේ. ඉතින් එහෙම බැලුවම සිංහබාහුටත් සමහර පිටක වෙනත් බිරින්දෑවරුන්ට දාව දරුවෝ උපදින්නේ නැති. ඒ ඔක්කොම එකතු කරලා තමයි ඔගාන කියනවා ඇත්ත. ඇතැම් විටක එසේ අපි මේ විදිහට අර්ථ නිරූපණය කරගමු. කොහොමුණත් විජය ඇතුළු කණ්ඩායමට දඬුවම් කරනවා. ඉස්සර කාලේ දඬුවම් කරනකොට තිබිච්ච එක ක්‍රමයක් තමයි
දැන් අපි අපේ පැරණි බණ කතා සාහිත්‍ය කියනකොට අපිට තියෙනවා පිටතල 6 බැඳ. ඒ කියන්නේ මේ අත් දෙක පිටිපස්සට මෙහෙම මේ පිටිපස්සට අරගෙන මෙහෙම ගැට ගහලා තියෙනවා. උඩ යට අත් දෙක හොල්ලන්න බෑ. පිටතල 6 බැඳ. ඊට පස්සේ වදමල් මාලාවක් කරට එල්ලනවා. රතු පාට වදමල්. ඒ කියන්නේ මරන්න එක්කන් යනවා. හිස අඩක් බූගාන. ඒ වගේම වදබෙරයක් මේ වාදනය කරමින් දෙමන් හන්දි තුන්මන් හන්දි සූමන් හන්දි පස්මන් හන්දි වලදී සැමටි වලින් තලතලා යනවා. සැමටි වලින් කියලා කියන්නේ කසේකින් පහර දී එක්කගෙන එන්නේ. ඒතකොට ඒක බලාගෙන ඉන්න අයට ඊටාම බියජනක දර්ශනයක්. ඒතකොට සොරකම් කරන්න, සමාජ අපරාධ කරන්න, සමාජ විරෝධී වැඩ කරන්න ඒක දකින්න කෙනෙක් පෙළඹෙනව අඩුයි. ඉතින් මෙතන විජය ඇතුළු කණ්ඩායමට කරේ ওই දඬුවම් වලින් හිසාඩ බූගාම. හිසාඩ බූගාල ඒ කියන්නේ කොණ්ඩේ පැත්තක් කපලා නැවක නගලා පා කරලා ඇරියා ඕන තැනකට යන්නේ කියලා. එහෙනම් පියසෙනහස නිසා යම්කිසි සාහනදායී දඬුවමක් දුන්නා වගේ තයක් තමයි අපිට පේන්නේ. ඒක වෙන්නත් පුළුවන්. නැත්තම් ඒ කාලේ තිබිච්ච ඒ වැරද්දට ඒකද දඬුවම කියලා අපිට හිතන්නත් පුළුවන්. කොමුණත් විජය ඇතුළු කණ්ඩායම නැවක දාලා එවන. එයාලා ඉතින් පා වෙලා තම්මෙන්නාවට තමයි එන්නේ. දැන් ওই පා වෙලා එන ඉතිහාසයක් අපිට තියෙනනේ රොබේස් මහත්තයා. දැන් විජයත් පා වෙලා තමයි තම්මෙන්නාවට එන්නේ. ලෝරන්සෝ දල්මේදත් පා වෙලා තමයි මෙහෙට එන්නේ. ලන්දේසී අයත් පා වෙලා තමයි මෙහෙට එන්නේ. ඉංග්‍රීසි අය නම් පා වෙලා ආපු කතාවක් කියන්නේ ඉන්දියාවට ආපු ගමන් මෙහෙට ආවයි කියලා කියනවා. ඔය ගොඩක් අය පා වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි ෂෝක් මේ පාවීම. අපි වෙනුවෙම ඉතින් විජය පා වෙලා ආව කියමුකෝ. තම්මැන්නාවට ගොඩ බැස්සන් පස්සේ ඒ කාලේ වෙනකොට අපේ රට පාලනය කරේ කුවන්නා කියන කාන්තාව. ඉතින් ඇත්තටම මහාවංශය ඇතුළු ඉතිහාසගත කතාවල කුවන්නගේ නම කියවෙන්නේ මහාපාලි කියලා. ඒක තමයි සිංහල ආර්ය නාමය මහාපාලි. එතුමිය තමයි එක්කල අපේ රටේ නායිකාව, රාජ්‍ය නායිකාව. එතුමිය තරුණ කුමාරිකාවක්. ඒ වෙනකොට විවාහ වෙලා හිටියේ නෑ. හැබැයි ඇඟලුම් කර්මාන්තය හොඳින් ප්‍රගුණ කරපු කාන්තාවක්. ඒ කියන්නේ රොබේස් මහතා වෙනින් දෙයින් කිව්වොත් ඒ කාලෙත් අපේ රටේ ඇඟලුම් කර්මාන්තය තිබුණා. රාජ්‍ය නායිකාව පවා එකට දායක වෙලා තිබුණා. එතුමිය දැන් ඉතිහාසය කියනවා විජය ඇතුළු කණ්ඩායම වෙනකොට කපු නෙලලා හිටියේ කියලා. කපු නෙලන්නේ නූල් ගන්න. නූල් වලින් හදන්නේ රෙදි වියන එක. රෙදි වලින් තමයි ඇඳුම් මාන්නේ. ඒක ඉතින් සිද්ධාන්තනේ. අදත් ලෝකේ කොනේ වෙන්නේ. ඒක නිසා මේ මහාපාලි නූල් සකස් කරමින් එතකොට ලංකාවේ තිබුණ රෙදි වියන මධ්‍යස්ථාන අපේ අය මේ නිර්වස්ත්‍ර හිටපු જાතියක් නෙවෙයි. හොඳට ඇඳුම් ඇඳපු කට්ටියක්. හොඳට ඇඳලා හිටපු කණ්ඩායම. මගේ වගේම ඒවා මේ අපනයනය කරලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ දැන් ඔබට බුදුරජාණන් වහන්සේව පොඩ්ඩක් මතක් කරගත්තොත් බුදුහාමුදුරන් කාලේ වෙනකොට තපස්සු බල්ලුක කියලා වෙලඳු දෙන්නේ ගැන බලලා තියෙනවා. ඒ අය ලාංකිකයෝ කියලා සමහර අය කියනවා, සමහර අය ඉන්දියානුවන් කියලා කියනවා. කොහොමුණත් ඔවුන් ගනුදෙනු කරලා තියෙන ලංකාවයි ඉන්දියාවයි අතර. ඒකට යන ලංකාවට ඇවිල්ලා සේදසලු ඉන්දියාවේ විකිණීමට අරන් ගිහලා තියෙනවා. ඉන්දියාවේ ඉඳලා ආවනේ. එහෙම නැත්නම් ලංකාවේ නම් ඒ දෙන්න ලංකාවෙන් අරන් ගිහින් විකුණලා තියෙනවා. එතකොට ඒක අපිට පේනවා අපනයන කතන්දරය. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ දවසේනේ කුවන්නා නැත්නම් මහාපාලි මේ රටේ නායකත්වයේ පත් වෙලා ඉන්නවා කියන අපිට ඉතිහාසගත තොරතුරු තියෙනවා. එතකොට තපස්ස බල්ලුක ඊට කලින් ඉතින් ඉන්දියාවට ගිහලා තියෙනවා. අවුරුදු 45කට කලින්. ඒ අනුව ගත්තන් පස්සේ අපනයන වෙළඳ භාණ්ඩයක් ඇටියට ඇඟලුම් කර්මාන්තය අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. ඒකට ඒ කාලෙත් රොබේස් මහත්තයා වෙන විදිහකින් කියනවා නම් විදේශ විනිමය අපි අරගෙන තියෙන්නේ ඇඟලුම් කර්මාන්තයට අසම් ප්‍රධාන වශයෙන්. තවත් දේවල් තිබුණා ප්‍රධාන වශයෙන්. ඉතින් රාජ්‍ය නායිකාව කපුනෙලලා ඉන්නකොට නැත්තම් ඇඳුම් සකස් කරමින් ඉන්න විට තමයි මේ විජය ඇතුළු කණ්ඩායම ලංකාවට ගොඩ බැස්සා කියලා කියන්නේ. ඉතින් මුහුද වටේම ඔබ දන්නවා අපේ රටේ මුහුද වටේම තියෙන්නේ තැඹිලි සහ පොල්.
වැඩිපුර තියෙන්නේ පොල්. දකුණු පළාතට වෙන තමයි තැඹිලි ටිකක් අපිට පේන තියෙන මුදායි. ඉතින් මේ පොල් ගහක තිබෙන ලපටි ගෙඩි සාමාන්‍යයෙන් පොල් තරම් මෝරපුත් නැති ලාමකත් නැති ගෙඩි වලට අපේ මේ කියන්නේ අපි කුරුම්බ කියලා කියනවා. එක පළාතකට උකට වෑවර කියලා කියන්නේ. දකුණු පළාතේ වෑවර කියලා වෙනම જાතියක් කියනවා. ඒ කියන්නේ වෑවරයි කියලා කියන්නේ කුරුම්බ තරම් මෝරපු නැති එකට තමයි දකුණු පළාත වෑවරයි කියන්නේ. නමුත් තවත් පළාත්වල කුරුම්බ වලට තමයි වෑවරයි කියන්නේ. එම තිබෙනවා. ඉතින් මේ අය තිබහට මේ ගහට නැගලා ගස්වලට කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොන. ඉතින් උන් දකිනවා ඒකේ තියෙන රස මේ මුහුදයිනේ තියෙන මේ ලුණු රහ තිබෙන පොළොවට ආසන්න භූමියේ තිබෙන මේ ගහක ගෙඩිය මෙච්චර ප්‍රණීත නම් මේ රට අභ්‍යන්තරේ මොනතරම් සුන්දරද කියන හැඟීම උන්ට දැනෙනවා. ඒ නිසා තමයි ඇතුලේ රාජ්‍ය හොයාගෙන නැත්තම් රට අභ්‍යන්තරයට මේ අය සංක්‍රමණය කරන්නේ. එතකොට තමයි මහවංශි කියන්නේ කුවන්නගේ හමුදාව මේ ආපු පිරිස අල්ලගෙන අත්තගොඩ අරගෙන හිර කරලා තිබ්බා කියලා. අවසානයේදී විජේනවනේ. ඉතින් විජය කුවේණි දැකලා කුවේණිව දැක්කන් පස්සේ කුවේණිටත් විජය දැක්කම විජය කියලා කියන්නේ ඉතින් කඩවසම් මිලන්දාරිය. ওই මහවංශ කියන විදියට. එයාව දැක්කන් පස්සේ ඉතින් තරුණ සම්බන්ධතා ගොඩ නැගෙන්නේ බාහිර ශරීර අංගෝපාංග මතනේ. ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ තරුණියකගේ තරුණියෙකුගේ. ඉතින් ඒ නිසා මේ වෙලේ කුවන්නාටත් විජය ගැන විජයට කුවන්නා ගැන එවැනි වූ හැඟීමක් ඇති වෙනවා. ඉතින් ප්‍රතිඵලයේ හැටියට අවසානයේදී විජය කුවේණිව විවාහ කරගන්නවා. දැන් මේ කුවේණි කියන වචනය ඇගේ දැන් අපි මේ ජනප්‍රවාදයේ හරහා එන්නේ කුවේණි කියන වචනේ තමයි. ඉතින් කුවන්න කියන මහා පාලි වචනේ. ඒකට ඉංග්‍රීසියෙන් දැන් රැජිනට කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්වීන් කියලානේ. ඔබ දන්නවා බාලා තියෙනවා ඉංග්‍රීසි පාලකයන්ගේ කාලේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන එක ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් බවට පත්වන්නේ ඉංග්‍රීසි ජාතික මහාචාර්ය HCP බෙල් කියන මහත්මයා. එතකොට එතුමා මේ කුවන්නව අර්ථ නිරූපණය කරන්නේ ක්වීන් කියලා. ඒ ක්වීන් කියන වචනේ අපිට පෙරලගෙන තමයි මේ කුවේණි කියන වචනේ ගොඩ නැගුණේ කියලාත් මතවාදයක් තිබෙනවා. මතවාදයක් තිබෙනවා. ඉතින් කොහොම වුණත් කුවේණිගේ හැබෑ නම මහාපාලි. ඉතින් එය විජයත් එක්ක ප්‍රේම සම්බන්ධයෙන් විවාහ ජීවිතයක් ගත කරනකොට ජීවහත් හා දිසාල කියලා දරුවෝ දෙන්නෙක් බිහි වෙනවා. ඔන්න ඔතනින් එහාට තමයි විජයාගමනයේ සැබෑ කුමන්ත්‍රණය සමාජගත වෙන්නේ. එතකොට අපිට පේනවා අර මහාවංශේ කියපු තාම නරක නපුරු අසත්පුරුෂ දුර්ජන අමනුෂ්‍යෙක්ව කියා අංවඩ ගහපු විජය එවැන්නෙක් නෙවෙයි කියන එක ඉස්මතු වෙන්නේ ඔන්න තිරින් තමයි. මොකද එහෙ අය විජයට පණිවිඩයක් එවනවා දැන් ඔබේ කාර්ය හරි. දැන් ඔබ ලංකාවේ රජ. ඒ නිසා අපේ කුමරියක් විවාහ කරගත යුතුයි. එබැවින් ඔය රටේ රැජින පැත්තකට දාලා උපක්‍රමශීලී බව අත්හැරලා ඔබ නැවත විවාහ වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ඉතිහාස කට්ටිය දන්නවා ඉඳන් අපි ඒ අපිට අදාළ කොටස විතරක් අපි හයිලයිට් කරගමු. ඉතින් විජය නැවත විවාහ වෙනවා. ඒ විවාහ වෙනකොට කුවේණි ජීවහත්යයි දිසාලයි තුන් දෙනාම උපක්‍රමශීලව රජමාලිගාවෙන් පන්නලා දානවා. මේක මොකද ඉතිහාස කතාවක් මිස්මොත් මේ අපේ අයට නන්නාඳුන අය මිත්‍රශීලීව ලං වෙන්නේ මොකටද කියන කාරණාවට. ඔවුන් හැමදිනාගේම චිත්තාභ්‍යන්තරේ යටි අරමුණු ක්‍රියාත්මකයි. ඉතින් අපි ඒවට අවබෝධයක් නැතුව ඒ කියන අයගේ දේවල් ඒ විදිහටම පිළිගත්තම නැත්නම් ඒකට ගැටුම්ම ගියාම ඔවුන් විශ්වාස කරාම අපිට ඔය වගේ දේවල් වෙනවා. ඒක ඉතිහාසෙන් ඉඳලම අද වෙනකම ඕක වෙනවා. ඉතින් කුවේණි නැත්තම් මහාපාලි නැත්තම් කුවන්න ඇත්තටම උනේ විජේට රැවටුණා. අදත් ඉන්නවනේ විශ්වලාගෙන බහින මේ ලස්සන සුන්දර තරුණයන්ට රැවටෙන කාන්තාව. ඒ සුන්දර තරුණයන් ඉඳලා
අනාථ අසරණ භාවයට පත් වෙච්ච කාන්තාව. දරුවෝ එක්ක අතරමං වෙච්ච අසරණ වෙච්ච කාන්තාව. ඉතිහාසය අමතරම තියෙනවා. ඉතින් අදටත් තියෙනවා මේ 21 වෙනි අවශ්‍ය කියලා දියුණු සමාජ තාක්ෂණයක් තියෙන යුගයක වුණත් ඒ කොේනිට වෙච්ච දේ වෙනවා. ඒ නිසා මේ හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ආපු විජයට නැවත ඔටුනු පලන්දලා අර ඉන්දියාවෙන් රට දේශයෙන් කුමාරිකාවක් කියන සමහර අය කියන මధుරාපුරෙන් ගෙනාවයි කියලා. කොයි පැත්තින් ආවත් ඇය ඉන්දියානු කාන්තාවක්. ඈත් එක්ක විවාහ වෙනවා. හැබැයි ඒ විවාහයේදී විජයට දරුවෝ නැහැ. ඔබ දන්නවා විජය දරුපල තිබුණු රජ කෙනෙක්. ජීවාත්මාදිශාලා කොමිනිට උට දාව ලැබෙන්නේ නිසානේ. දැන් මේ විවාහය සිද්ධ වෙනකොට විජයට දරුවෝ නැහැ කියලා කියන්නේ ඒ විවාහ වෙච්ච කුමරියට ඇතිවෙච්ච දරුපල පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. අපිට ඒක සැක කරන්න පුළුවන්. නමුත් වයෝවෘද්ධ විජයට දැන් මේ රට පාලනය කරන්න අයිතිය පවරන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා ඔහු තමන්ගේ මල්ලි එතකොට ලාට දේශීය රාජ්‍යත්වය පාලනය කරන්නේ ඔව් සුමිත්ත කියන කෙනා. ඒ සුමිත්තට පණිවිඩයක් යවනවා ලංකාවේ රාජ්‍යත්වය බාර ගන්න. දැන් මම දිලාපත් වෙලා මගේ අවසානයේ ලං වෙලා තිබෙන්නේ කියලා. ඒ වෙලේ සුමිත්ත දූතයන් හරහා තමන්ගේ අයියට පණිවිඩයක් යවනවා. මමත් ඔබ වගේම දැන් මහල්ලෙක්. ඒ නිසා මගේ වැඩුමහල් පුතු පණ්ඩුවාසදේව ඔබේ වැෑමෙන් පස්සේ ලංකා රාජ්‍යයට මම එවන්නම් කියලා. ඉතින් ඒකට එකඟ වෙන නිසා විජය ජීවත් ඉන්නකොට පණ්ඩුවාසදේව ලංකාවට එනවා. විජයගේ මරණයෙන් පස්සේ පණ්ඩුවාසදේව විජයගෙන් පුරප්පාඩු වෙන ආසනේ වාඩි වෙනවා. එතකොට විජයගෙන් පස්සේ රජ කරන්නේ රට පාලනය කරන්නේ පණ්ඩුවාසදේව. පණ්ඩුවාසදේවට පුතාලා 10 දෙනෙකුයි දුවකුයි ඉන්නේ. දරුවෝ 11 දෙනෙක්. ඉතින් ඒ දරුවන් පණ්ඩුවාසදේවගේ දරුවෝ එක්තරා විදිහකට අර අපේ සමහර මෙතියමුදුරුන්ගේ දරුවෝ ඇසිරෙන්නේ. ඒ විදිහට මේ බලලෝභීත්වය නිසා ඇතැම් දරුවෝ ඔය පණ්ඩුවාසදේවගේ දරුවෝ පිරිමි දරුවෝ 10 දෙනාගෙන් 10 දෙනාම නෙමෙයි. 4-5 දෙනෙක් දැන් එක්තරා විදිහකට දඩබ්බර හිතුවක්කාර විදිහට කටයුතු කරනවා. ඉතින් මිනිස්සුන්ට එක්තරා තාඩනය පීඩනයක හරහා එල්ල වෙනවා. ඒ කියමු කොහොම වුණත් ඔවුන්වම ගත කරන කාලේ මේ පණ්ඩුවාසදේවගේ දුව තමයි බාලම දරුවා. ඇගේ නම චිත්‍රා. ඇය ඉතින් යෞවනත්වයට පත් වෙලා බොහොම කඩවසම් තරුණියක් බවට පරිවර්තන වෙනවා. තාම රූප සම්පත්තියෙන් යුක්ත පංච කල්යාණින් අනුන ඉගෙන කේස කල්යාණය, දන්ත කල්යාණය, වයස් කල්යාණය, මාංශ කල්යාණය, චවි කල්යාණය කියන මේ පංච කල්යාණින් අනුන සුන්දර තරුණියක්. ඉතින් ඇගේ මේ සුන්දරත්වයට වසී වෙනවා ඔන්න ඔය අපි අර කදින් කතා කරපු මහාපාලිගේ පරම්පරානුඥාත වෙන අපේ දේශීය සිංහල තරුණික් වෙන ගාමිණී අබේ කියන කෙනා. ගාමිණී අබේත් එක්ක ප්‍රේම සම්බන්ධතාවය චිත්‍රකේ පවතිනවා දැන්. එතකොට මේ චිත්‍ර විවාහ වුණොතින් චිත්‍රදාව ඉපදෙන දරුවන් මගින් මාමලා ඝාතනය වෙනවාය කියලා අනාගත කතාවක් ජ්‍යොතිෂඥයන් විසින් පළ කරලා තිබුණා. ඒ නිසා චිත්‍රගේ අයියලා කැමති වුණේ නෑ චිත්‍ර විවාහ වෙනවට. ඉතින් ගාමිණී සමග මේ ප්‍රේම සම්බන්ධතාවය පවත්වීම සම්බන්ධ වෙන ඔවුන් මේකට එකඟතාවයක් පළ කරේ නෑ. ඒ නිසා තමන්ගේ නංගිව හිර කරා එක්ටැම් ගයක් හදලා. මේ එක්ටැම් ගේ ඇතුලේ හිර කරපු චිත්‍රා ඊටාම මානසිකව පීඩා විඳිමින් අයියලගේ নানা ආකාර හිරිහැරවලට භාජනය වීමෙන් ඒ කියන්නේ උන්ගේ නැගණින්ද අඩම් තේට්ටම් කරන්නේ. නමුත් අඩිස්සිය වගේ එහෙම මේ හිර කරලා තිබ්බා. හැබැයි මෙතනදී මම ඔබට කියන්නට ඕන කවුරුත් කතා නොකරන එහෙත් ඇත්ත
කතාව. ඒ තමයි ගාමිණී අබේ. දැන් ඔබ දන්නවනේ සමහර වෙලාවට පෙම්වතෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තම පෙම්වතිය ධනවත් නම් බලවත් නම් තෙදවත් නම් රූමත් නම් ඇගේ පාර්ශවයත් තෙදවත් බලවත්නේ. එතකොට ඇගේ පාර්ශවයේ අය ඇවිදින් මුලින් දඩුවම් කරන්නේ පෙම්වතාටනේ. පෙම්වතාට තමයි දඩුවම් කරන්නේ. ඒත් මහාවංශයේ හෝ කිසිදු ජනප්‍රවාදයක පණ්ඩුවාසදේව රජතුමාගේ දරුවෝ කිසි කෙනෙක් ගාමිණී අබයත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ගාමිණී අබයට තර්ජනය කළා නේ අපේ නංගිත් එක්ක සම්බන්ධකම් පවත්වනවා පැවතුත් බලාගන්න පුළුවන් කියලා ඒකට තර්ජනාංගුලිය ඉදිරිපත් කළා නැහැ. ඒකින් අපිට මතුවෙන කාරණාව තමයි ගාමිණී අබය කියලා කියන්නේ ඒ කාලේ සමාජයේ හිටපු ප්‍රභූවරයෙක්. ඒ නිසා ඒ ප්‍රභූවරයා සමහර විටක ඉතා බල සම්පන්න ප්‍රභූවරයෙක් වෙන්නේ නැති. එතකොට එහෙම වුණාම ගැටෙන්න යන්නේ නැහැනේ. ඒ නිසා වෙන්න ඕනේ අබයත් ගාමිණී අබයත් එක්ක පණ්ඩුවාසදේවගේ දරුවෝ ගැටුමට ගියේ නැත්තේ. ඒ නිසා එයාලට කරන්න පුළුවන් එකම දේ තමයි ඔවුන්ගේ නංගි ආරක්ෂා කරගන්න එක. නංගි තමයි හිර කරන්නේ. ඒ වුණාට ඉතින් ගාමිණී අබයට මේක රිස්සුවේ නැහැ. ඔහු හොයලා බැලුවා බානකොට චිත්‍රාව හිර කරලා තියෙනවා. මොනතරම් මුරකාවල් යොදලා තිබුණත් ගාමිණී අබය අර එක්තැමුගෙට සම්බන්ධ වෙනවා ගොකටුවක සහ යොතක ආධාරයෙන්. යොතක් කියන්නේ කඹේට, ගොකටුව කියලා කියන්නේ කොකු ගණනාවක් සහිත යකඩ ඒක කියන්නේ කොක්ක යකඩ වලින් හදපු කොකු රංචුවක්. ඒ කොකු ගණනාවක් තියලා තමයි ඒක හදලා තියෙන්නේ. හැම පැත්තකින්ම ඒක තියෙනවා. ඒක ගොකටුව කියලා කියන්නේ ඒකට. ඒක කඹයක ගැට ගහලා යොතක ගැට ගහලා අර එක්ටම්ගේ කවුළුවට ජලයනයට මේක විදිනවා. එතකොට ගාමිණී මොනතරම් දක්ෂයෙක්ද? ඔහු මොනතරම් ජව සම්පන්න තරුණියෙක්ද? ඒ වගේම ඔහු මොනතරම් ඉලක්කයට වැඩ කරන කෙනෙක්ද කියන එක අපිට එකෙන් පේනවා. ඉතින් ඒ ගොකටුවේ සහ යොතේ ආධාරයෙන් ඔය ස්පයිඩර්මෑන්ලා දැන් කරන දේවල් අපේ පැරණි මිනිස්සු කරපු දේවල්. මේ අපි ස්පයිඩර්මෑන් බලාගෙන අට අරගෙන බලාගෙන මාර වීරක්‍රියා කියලා. ඉතින් අපි ඓතිහාසිකයේ වනකොට ස්පයිඩර්මෑන්ලා මනන්තවත් අපිට හම්බ වෙනවා. ඒවා ඉතින් වටිනාකමක් නෑ. අපේ ඉදී වටිනාකමක් නැතිකම නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් එයා නගිනවා කඹේ දිගේ. නැගලා කඹේ ඇතුළට දානවා. ඉතින් කාලයාගේ යැවීමෙන් ඔහොම දිගින් දිගට ගාමිණී අබය මේ ප්‍රතිඵලයක් හැටියට චිත්‍රා ගැප් ගන්නවා. හොඳයි. දැන් චිත්‍රා ගැප් ගැනීම තැනට ආවට පස්සේ මම එතනින් ඉදිරියට යන්න කලින් දැන් මේ ඇති වී තිබුණු ප්‍රශ්න කීපයක් මට ඇති වුණා. මම ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඔබෙන් අහන්න ඕන. නැත්නම් අපි මේ කරන්නේ ආලෝකය කියලා මේක ඇත්ත අපි ඉගෙනගෙන ආපු සම්ප්‍රදාය නෙවෙයි. ඇත්ත දේ අමුව මොකද්ද කියන දේ අපි අරන් එන්නේ. ඒතරද ඔබතුමා ගෙන ආපු එකේදී දැන් විජය ආවා. විජයට ළමයි නැහැ. විජය රජපාලනය කරා. විජය මට වයසට යනකොට එරෙන් ගෙන්න ගත්තා. නමුත් මෙන්න මෙහෙම ගැටලුවක් ඇති වෙනවා. විජය එව්වේ දඩුවම් තකානම්. විජය එව්වේ උඹ ඵලයන්. මෙහෙ එන්න එපා කියලා මේ පිටත් කළා නම් ඇරියේ. ඔවුන් ඔබතුමා කිව්වා ඔන්න දැන් ඔයාගේ කාලේ හරි අපි මේ ගෑනුවයි හරියන්නේ නැහැ. ඔයා මෙහෙන් ගිහලා අභිෂේක වෙන්න කියලා අරෙන් පණිවිඩයක් ආවා කියලා. එතකොට එහෙනම් විජය පැමිණීමේම නිකන් ආක්‍රමණශීලී හෝ යටත් කර ගැනීමේ හෝ එහි බලය මෙහි පිටුවා ගැනීමේ අරමුණක් එතන ගැඹිලා නැද්ද? ඔය මේ එළවීමත් සමගම ඔබ කියන කතන්දරේ. මම ওই ප්‍රශ්නේ මතුවෙනකන් තමයි නිහඬව හිටියේ. මොකද මම ඔබතුමාට ඒ අදහස ප්‍රකාශ කරලා මම මගේ ගමන ගියා. ඕකක වෙලෙරේ මට යොමු කරයි කියලා ප්‍රශ්නේ. ඇත්තටම ඒක තමයි වෙන්නේ. විජයට මේ දඬුවම් දීලා 80ක් එක නැග්ගලා තරුණ විජයනේ 80ක් එක පිටුවහල් කරනකොට ඔබ හිතන්නකෝ ඔවුන් දඩබ්බරකම් කරා නම් ඒකට එකඟ වෙලා නැවණයක ලෙවිද කියලා. එකක් ඒක. අනිත් එක ඉතින් ඔය මොක ගහගෙන යන තිබ්බනේ අර මේ පැපුවා නිව්ගිනියා පැත්තට.
මෙහෙටම එන්න ඕන. මේටම එන්න ඕනේ ඕක. ඒ පැත්තෙන් ගත්තම පස්සේ ඊටම ලේසි මේ පැත්තට යන්නේ. ඒක අපේ පැත්තට යනකොට වඩා. අනිත් පැත්තෙන් කරකලා ගියා නම් තායිලන්තේ බුරුමේ පැත්තට යන තිබ්බා. අයිතක ඇතරද විජය මේ අපේ රටේ පුද්ගලයන් විජය පිළිගන්නේ වීරයෙක් විදිහට මේ කිරි සයුර තරණය කරන අමාරුයි ඔක්කොම දේ බිඳගෙන ආපු වීරයෙක් කියන සංකල්පයෙන් තමයි ඔහු පිළිගන්නේ නේ. එතනදිත් ගැටලුවක් දෙනවා නිකම්ම එන්න බෑ කියන එක. මේ පැහැදිලිවම ඇත්තටම මේ මම අර පළවෙනි දවසේ කිව්වා වගේ මහානාම ස්වාමීන් වහන්සේ මහාවංශය රචනා කරන්නේ උන්වහන්සේ හිතා ගොතපු දේවල් නෙවෙයිනේ. ඒ වෙනකොට ජනප්‍රවාදයේ පැවතිච්ච ඒකල යමක් කමක් දන්න වැඩිහිටි පරම්පරාවෙන් අහලා ඒ හිතලු සහිතව ගොතපු කතන්දරද මන් දන්නේ. මේක වෙලාවකට ඒ ජනප්‍රවාදේ ජනශ්‍රුතිය තමයි උන්වහන්සේ මේකට රචනා කරන්නේ. ඒකට මේ ඉතිහාසගත ලිඛිත සාක්ෂි ඒ වෙනකොට නිශ්චිත උන්වහන්සේට තිබුණේ නැහැ. දීපවංශය සහ සමන්ත පාසාදිකාවේ තියෙන ওই විස්තරෙම තමයි. හැබැයි ඒකේ තියෙන යම් යම් කරුණු තව ටිකක් මේක විග්‍රහාත්මකව විස්තරාත්මකව පැහැදිලි කරලා තිබෙනවා. කෙසේ වෙතත් විජයාගමණයෙන් අවුරුදු 10කට පස්සේ තමයි මහාවංශ රචනා වෙන්නේ. ඒතකොට ඒ වෙනකන් ජනප්‍රවාදයේ ආපු කතන්දර තමයි තියෙන්නේ. ඇත්තම ගත්තොත් මේ මුරුමෙස් මහත්තයා මේ අපේ ඉතිහාසය වැඩිපුර සටහන් වෙලා තියෙන ජනප්‍රවාද මත. ඒකෙන් අර හැබැයි ඉතිහාසය යටපත් වෙලා තියෙනවා. හැබැයි ඉතිහාසය ඉස්මතු කරන්න ඉඩ දීලා නැහැ එක්ක මේ ජනප්‍රවාද ගොඩනගපු කාගේ හරුමනාවට ජනප්‍රවාද ගොඩනගපු අතලොස්සක් හින්දා. අද වෙනකන් අමාරුයි මේ කොට දාගන්න. අද වෙනකන් අමාරු මොකද අදටත් බෑනේ. අද මේ විද්‍යාඥ පුරා විද්‍යාඥයෝ මේක ඇත්ත තත්ත්ව දන්නවා. නමුත් දැන් ඔබතුමා කියන දැමුත් අපි දැන් මේ කතා කරනවා. නමුත් මේකට විරුද්ධව කී දෙනෙක් නැගෙයිද මේ කොහොමද අපි එන්නේ පැමිණෙන්නේ විජයගෙන් කියාගෙන සිටින පිරිසක් ඉන්න අපේ ළමයි තාම ඉගෙන ගන්න අපි එන්නේ විජයගෙන් කියලා. ඒතර සිංහල මේ රටේ මිනිස්සු යක්ෂ නාග ගෝත්‍රිකයෝ හිටියනම් මේ විජය ආපු මේ ඒගොල්ලන්ගේ ඥානවලින්ද මේ සිංහල ජන කොටස ඇති වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් තිබෙනවනේ. නෑ ඇත්තටම මම නම් කැමති නෑ විජය මගේ මුතුන් මිත්තා කියලා කියන්නේ. ඒක මහාවංශ කියන විදිහට විජය කියන්නේ මං පාරන්න. මං කොල්ලකරුයි. හොරෙක්, වංචනිකේ, දූෂිතේ, බේබද්දි කොටින්ම කියනවා නම් අපතේක්. ඉතින් එයාගේ තාත්තා ගත්තම සිංහ බාව. එතකොට එයාගේ තාත්තා මරපු. ඊතුරු ඝාතකේ. ඉතින් කටක් කරලා රෙද්දක් ඇඳගෙන කියන්න පුළුවන්ද කියන්නකෝ මේ අපේ ආදිත්‍යමය කියලා. ඔබතුමාට කියන්න පුළුවන් දන්නේ නැහැ. මට නම් කියන්න හිතෙන්නේ නැහැ මේ අපේ ආදිත්‍යමය කියලා. එහෙම එකක් නෙවෙයි. විජයගෙන් ඉතින් අපේ පරම්පරාව වෙන්නේ නැහැ කියන එක මම පැහැදිලි ඔප්පු කරලා පෙන්නන්නම්. මට ඒක දිගට යනකොට පෙන්නන්න දැන් ඔබ දන්නවා මම මලින් කිව්වා විජයගේ දෙවෙනි මනමාලිට බබාලා හිටියේ නෑ ළමයි හම්බුන්නේ නෑ. ඒකෝට ඉතින් එතනම විජය ඉවරයි. ඉතින් අර කිව්වා වගේ අපි අර ඔබතුමා ඉස්සලාව ප්‍රශ්නෙට උත්තර දුන්නොත් එම විජය මේට මේ එළවලා ආපු ගමනක් නෙවෙයි. පිටුවාල කරලා ආපු එකක් නෙවෙයි. ඉතින් ඉන්දියාවෙන් කොණ්ඩේ කපලා එවපු මිනිහගේ ලංකාවට එනකොට කොණ්ඩේ වැවිලා තියෙන විදිහක් නෑනේ. ඒක ලංකාවේ කොතනකවත් සඳහන් කරන්නේ නෑනේ. ඔය කියනකොට කුගන්නත් එක්ක යනකොට කොණ්ඩේ කෑල්ලක් නෑ කියලා. ඒ ආපු හැමෝටම ෂෝක් එකට කොණ්ඩේ තියෙනවා. අතනදි විතරයි කොණ්ඩේ නැත්තේ. නැව් නැගලා අපි හිතමුකෝ මේ පාවෙලාවත් අවුරුදු ගණන් පාවෙන්නේ නෑනේ. ඔය කිලෝමීටර් 22 34 එන්න. අලාට දේශය එයා උඩින් ආවත් මේ ලොකු දුරක් නෑනේ. කිලෝමීටර් අපි මුදු කිලෝමීටර් 100ක් තිබ්බයි කියලා. මාස 3ක් ඇතුළත හරියන්න පුළුවන් නේ. නිකන් පාවි ආවා. ඒතර නම් කොණ්ඩේ වෙලා තියෙන්නේ මාස 3ක්. ඉතින් අර මේ මම ඒක තමයි කියන්නේ අමතක වෙනවා මුලින් කියාපු දේ ඊළඟට. සාහිත්‍ය ප්‍රබන්ධ බවට පරිවර්තන වෙනවා. හැබැයි ඉතිහාසෙ නේ. ඉතින් ඉන්දියාවෙන් ආපු මේ විජය එලවල ආව කෙනෙක්වත් දඩුවමකට පිටුවහල් කරපු කෙනෙක්වත් නෙවෙයි. ඔහු පැහැදිලි ලෙසම මෙලකට ආක්‍රමණය කරන්න ආපු ආක්‍රමණිකයෙක්. අපිට දකින්න තියෙන්නේ එහෙම. ඉතින් ඔහුගේ ආක්‍රමණය සාර්ථකයි. දැන් 1815 මාර්තු මාසේ 2 වෙනිදා මහනුවර දළදා මාලිගාව අභියස මගුල්මඩුවේදී ජෝන් ලොවේ ඇතුළු ඉංග්‍රීසි ජාතිකයන්ට මේ රට එරට අපේ ඒ කාලේ මේ රට හිටපු මේ ප්‍රභූ 10 දෙනෙක් ලියවිල්ලකින් අත්සන් කරලා දෙන මේ ලිපිනේ අපි රට ඔප්පුව ඒ වගේ මේකක් තමයි ඒකත් එක කුමන්ත්‍රණයක්.
ඒක ඉංග්‍රීසි ජාතික අපිත් එක්ක යුද්ධ කරේ නෑනේ. පෘතුගීසි අයත් එක්ක නම් අපි යුද්ධ කරා. ලන්දේසි එක්කත් අපි අඩු වැඩි වශයෙන් යුද්ධ කරා. හැබැයි අපි ඉංග්‍රීසියත් එක්ක යුද්ධ කරේ නෑ. මාතලේ අලු විහාරයේදී මේ මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පුල යුද්ධ කරන්නේ එතකොට පාලනය කරන ඉංග්‍රීසි පාලක පන්තියත් එක්ක මිසක් පාලනය අපෙන් දැහැගන්නාපු ත්‍රස්තවාදී ඉංග්‍රීසි කණ්ඩායමක් එක්ක නෙවෙයි. එතකොට මේ රට ලියලා දීලා මේ 1818 නේ පෘතුගීසි ඉංග්‍රීසින් එක්ක අපේ අය පළවෙනි යුද්ධය පටන් ගන්න. එතකොට 1818 වෙනකොට 1815 ලියවිල්ලකින් ලියලා දීලා ඉවරයි. ඒකත් ලස්සන සුන්දර කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ මෙතනදී අපි සඳහන් කළ යුත්තේ තමයි මේ අපේ ඉතිහාසයේ මේ අපේ කට්ටිය උලුප්පල ගන්න නැති එක. අපේ රට අපි යටත් වුණා නම් සුද්දට. එහෙම නැත්නම් විජය ඇවිල්ලා මේ රට පාලනය කරන්න ගත්තනම් මේ හැම වෙලාවෙම අපේ මිනිස්සු සොය කැමැත්තෙන් තමයි මේක දීලා තියෙන්නේ. එහෙම නැතුව මේ බයට දීපු එකක් නෙවෙයි. අපිම යටත් වෙලා අපේ මිනිස්සු කුලල් කාගෙන තමයි මේක දීලා තියෙන්නේ. ආඹල කරපල්ලා කියලා. එහෙම නැතුව කිසිම ජාතියකට අපි යටත් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. පැහැදිලිම හොඳ වචනයක් කියවන කුලල් කාගෙන. කියලා බලලෝභීත්වය තමයි තියෙන්නේ. බලතණ්හාව. දැන් මේ මහනුවර මගුල් මඩුවේදී ආපු ඔය අපේ කාලේ හිටපු නිලමෙලා. මේ අය අනිත් එක්කිනාට රාජ්‍යත්වයේ හිමි වෙනවට එයා කැමතුනේ. මෙයාට ලැබෙනවට අර කැමති නෑ. ඔහොම අර අඬියක් දෙන කැඳහැලිය වගේ බලලෝභීත්වයේ තිබිච්ච නිසා මට ලැබෙනවට ඔබතුමා කැමති නෑ. ඔබතුමාට ලැබෙනවට මං කැමති නෑ. අපි කාටවත් කියනවට අපි කැමති නෑ. ඒ නිසා අපි හැමෝමත් එකතු වුණා නම් මෙයාට දෙමු කියලා උණු දුන්නා. ඉංග්‍රීසි ජාතිකයන්ට. එතකොට මේ විජය ඇවිල්ලත් අපිත් එක්ක යුද්ධ කරන්න ආවේ නෑ. වන්නායක විජය සටන් කරන්න හදන වෙලේ තමයි වන්න සහ විජය අතර ඇති වෙච්ච ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය මත විජය නිකම්ම මේ රටේ රජුරු වෙන්නේ. ඒ හැලන්න දෙයක් උනේ නෑ ඔහුට රජ වෙන්න. එතකොට එයා එන්නේ අනිත් එක දඬුවම් කරලා අද්දක මේ යමන කඩුවේවල කඩු දීලා වන්නේ නෑනේ රුමේස් මහත්තයා. දැන් විජයට දඬුවමක් නම් දුන්නේ. විජයගේ කණ්ඩායමට කඩු 700ක් දීලා නැවට දානවා. දාන්න ඔය කඩු 700ක් ඔයාලා ගන්න කියලා. හිසාඩ බූගාලයක මිනිසුන්ට කඩු දෙනවද කියන්නකෝ. ලංකාවට එනකොට කඩු තියනවා මිනිසුන්ගේ අතේ. සන්නද්ධමනේ ඇවිල්ලා තින්නේ. මේ විකාර කතන්දර අපි පැත්තකින් දාලා අපිට ආරලා උස්සලා බලනකොට අපිට පේනවා මොකක්ද කියලා. මෙතන දැන් අද දින වැඩසටහනත් අපි දිග වෙන්න කලින් අපි නවත්තලා ඊගා වැඩසටහන සාකච්ඡා කරන්න බලන්න බලාපොරොත්තු වෙනවා පණ්ඩුකාභයගේ උපත ඉඳලා ඉතුරු ටික. ඊට කලින් අවසාන වශයෙන් මෙන්න මෙම ප්‍රශ්න ඔබතුමාට ගොනු කරලා යන්න ඕනේ. දැන් අපි මෙහෙම කිව්වහම අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මහා වංශයේ බොරුනේ. එතකොට අර මේ දෙමළ දේශපාලඥයෙක් ඉන්නේ එයා කියන්නේ මහා වංශයේ බොරුයි කියලා ඕගොල්ලන්ගම කට්ටිය කියලා ඒකට අපි උල්පන්දම් දෙනවනේ කියන හැඟීමක් ඇති වෙයි. නමුත් මේ මහා වංශයේ බොරුනේ මහා වංශයට ඇවිල්ලා මේ මහානා මහාමුදුරන්ට ඒ කාලේ අහපු දේවල් ටිකක් ගොනු කරපු කොටස් තියෙනවා. නමුත් මේක 90%ක් හරි. අර මේ වගේ වටේ තියෙන ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ මත අපිට මහා වංශයේ බොරු කියලා කොටසක් අපි මේක සඳහන් කරන්නේ නැහැ. මම හිතනවා ඔබතුමා ඒක ගැන විවරණයක් කරොත් අවසානයේදී. නෑ ඇත්තටම මෙතන මහානා මහාමුදුරන්ගේවත් මහා වංශේවත් රාගයක්වත් නෙවෙයි වැරද්ද තිබෙන්නේ. මේක අර්ථකථන කරන අයගේ වැරද්ද තිබෙන්නේ. ඒක මේ අපි විග්‍රහ කරන ආකාරය මෙතන තියෙන වැරද්ද තියෙන. හරි දේ මුලින්දලා කිව්වනම වෙන්නේ එක එක අයට එක එක දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. නමුත් මේ කවුරුවක්වත් සතුටු වෙන්න ඕනේ නෑ මහා වංශය වැරදි කියලා. මහා වංශය වැරදි කියලා සතුටු වෙන්න අවශ්‍යතාවයක් නෑ. මහා වංශය වැරදි කියලා නෙවෙයි මේ කියන්නේ. මහා වංශය දෙන ධර්ම මේ කාරණා වැරදි විදියට අර්ථ නිරූපණය කරන එකයි මෙතන තියෙන වැරද්ද. මහා එක එක්කෙනාට උමනා විදියට මහා වංශයන් අඩු ගන්න උමනාවක් නෑ. ඒකට අපි කොහෙත් මිද දෙන්නෙත් නෑ. අපි ඊට වඩා මේ වගේ මතවාද එක්ක එල්ලෙන්න යන්නෙත් ඒ බුරුකාරුත් එක්ක අපිට උමනාවක් නැතිඳ හැප්පෙන්න. ඉතින් යම් අවස්ථාවක එහෙමනා එමුණොත් මේ අපිට වඩා දැනුගත්තු ඉන්නවා ඒකට උත්තර දෙන්න. මේ අපි කතා කරපු කොටස මහා වංශයේද මේ මහානාම හාමුදුරුවෝ කායෙන් හරි අහලා ජනප්‍රවාදයෙන් ලියපු කොටස. ඔය ඒ විතරක් නෙවෙයි ඒ ජනප්‍රවාදයෙන් කොටස වුණත් උන්වහන්සේ ඉස්මතු කරන දේ අපේ අය අරගෙන නැහැ හරියට. කවි පන්තියක සාහිත්‍ය රසය ඉස්මතු කරන්නේ කියලා කිව්වම සාහිත්‍ය රසය ඉස්මතු කරන නම් ඒකේ තිබෙනවා මෙන්න මෙහෙම කාරණා තුනක්. කවි පන්තියේ මතු පිට අදහස කියන ලක්ෂ්‍යාර්ථය, භාවාර්ථය අපි කියනවා මේ අන්වය කියලා කියනවා, සරල අදහස කියලා කියනවා, බාහිරාර්ථය කියලා කියනවා, මතු පිට අදහසයි කියලා කියන විවිධ අර්ථ තිබෙනවා. ඒතකොට ඒකත් අපි හොඳට දැනගන්න ඕන.
ඊළඟට තියෙනවා ව්‍යංග්‍යාර්ථය කියලා එක. කවියා මේ මතු පිට අදහසෙන් ඇතුළෙන් ප්‍රකාශ කරන යම් ප්‍රකාශනයක් තියෙනවා. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. කවි පන්ති රස විඳිනකොට ඒකට කියන්නේ ව්‍යංග්‍යාර්ථය කියලා. ඊට පස්සේ තව එකක් තිබෙනවා වක්‍රෝක්තිය කියලා. එතකොට මේ ව්‍යංගාර්ථයටත් එහා ගිහිප එකක් තමයි වක්‍රෝක්තිය කියන්නේ. එතකොට සැබෑ ලෙස කවියක් රස විඳිනකොට ඒ වක්‍රෝක්තිය මොකක්ද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මහාවංශෙත් එහෙමයි. මතු පිට අදහස විතරක් අල්ලගෙන කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක ව්‍යංගාර්ථය වක්‍රෝක්තිය අධ්‍යයනය කළ බලනකොට ඔය කෑ ගහන අයටම තේරෙයි අපි බොරුවට කෑ ගහලා තියෙන්නේ කියලා. ඒකින්ද මම හිතන්නේ මේ ප්‍රමාණවත් මේ ප්‍රශ්නෙට උත්තරේ. කාටවත් මේ උඩ පනින්න නෙවෙයි අපි මේ කියන්නේ. හැබැයි ඉතිහාසය උනට අපි අද ගන්න ඕනේ. අපේ වැරදිලා තියෙනවා යම් තැනක අපි ඒක ඉතින් නිවැරදි කරගන්නත් ඕන. මේක තමයි කාලය. අපි දැන් කාලයක් තිස්සේ මෙහෙමයි. HCP බෙල් කියන මහාචාර්යතුමා ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්තුමා කියලා මම ඔබට කිව්වා. එතුමා අපේ බුදුදහම ගැන ගැඹුරු අවබෝධයක් නැහැ. එතුමා මහාචාර්යවරයෙක් පුරාවිද්‍යාව පිළිබඳව. ඒක පුරාවස්තු පිළිබඳව කාබන් 14 කියන රසායන ද්‍රව්‍ය දාලා ඔහුට පුළුවන් ඒක කාල නිර්ණය කරන්න. එතකොට මේ කාල නිර්ණයේදී ඉතිහාස වාගෙන ඉන්න ඕනේ. ඉතිහාස පොතේ මහාවංශ කියාගෙන ඉන්න එපයි. දැන් මෙන්න මේ කාලේ හිටියේ මෙයා කියලා. මේ රජු තමයි මේ වෙනකොට පාලනය කරේ. එතකොට ඒක සනාත කරපිට තමයි මහාචාර්ය HCP බෙල් පුරාවිද්‍යා කොමසාරිස්තුමා කළේ. දැන් අපේ මහාවංශේ බොරු නම් HCP බෙල් පුරාවිද්‍යා කොමසාරිස්තුමා ඔබ දන්නවා ඉංග්‍රීසි ජාතිකයෝ. එතකොට ඉංග්‍රීසි ජාතිකයෝ මේ රටේ ඉතිහාසයේ බොරු නම් ඕක මීට කලින් අංගඩු ගහලා ඉවරයි. අපේ මේ අනිත් අයට උඩ පයින්න දෙයක් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට ඒ අපේ චූටි වැරද්දට දැන් වර්තමාන මානවිකම කොමිසම බලන්නකෝ. අපෙන් සිද්ධ වෙන වචනයක අත්වැරද්දක් අල්ලගෙන අපිට මානවිකම නඩු දාන නිතරම උත්සාහ කරන්නේ අය. හොඳටම පේනවනේ ඒක. ඊතරම් අපිට ආදරේ. අපි අර හොස්ස උඩින් මැස්ස යන බැරි කතාවනේ තියෙන්නේ. විදේශිකයන්ට ඒක තමයි තියෙන කතන්දරේ. එහෙව් අය ඔච්චර වැරද්දක් තියෙනවනම් නිකන් ඉඳීද? නිකන් ඉන්නේ නැහැ. ඒක නිසා HCP බෙල් මහාචාර්යතුමා මීට කලින් ඕව ගැඩුපාඩු තියෙනවා නම් කතා කරා. නමුත් ඔවුන්ට පුදුමයි මේ කියාගෙන යන ඒවා පුරාවිද්‍යාත්මක උප්පු වෙච්ච නිසා. එහෙනම් කටවහගත්තා. හැබැයි HPC බෙල් මහාචාර්යතුමත් ඊට පස්සේ එතුමගෙන් පස්සේ මේ ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධූරයටපත් වෙච්ච ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සම්රත් පර්ණවිතානයන් ඉදිරිපත් කරපු මතවාද 100%ක්ම සාධාරණීකරණය නැහැ. ඒ කියන්නේ එකල තිබිච්ච තාක්ෂණයේ හැටියට ඔවුන්ගේ තිබුණු දැනුම් සම්භාරය හැටියට ඔවුන් කියවලා තිබිච්ච මේ ඉතිහාසය අනුව ඔවුන්ගේ සීමා විනා ඔවුන් ඒක විග්‍රහ කරා. ඒකට අපි ඒක වැරදි කියලා ඒ අයට දොස් කියන එක නෙවෙයි කරන්න ඕනේ. ඒකට දැන් ඔබ දන්නවා විද්‍යාවේ වුණත් මුලින් මතවාද ඉදිරිපත් කරපු ලුවී බෆන්ලා ගැන දැන් කතා කරන්නේ නැහැනේ. මේ ලෝකයේ ගැන මුලින්ම අදහස් ඉදිරිපත් කරපු අය තමයි මේ ලුවී බෆන්ලා. දැන් මොන විද්‍යා පොතේද ලුවී බෆන් ගැන තියෙන්නේ? හැබැයි අපි ඉගෙන ගන්න කාලේ ලුවී බෆන් ගැන තමයි ලියන්න තිබ්බේ. ඒක තමයි වෙනස. මිනිස්සු ආරම්භ කරා. දැන් රයිට් සහෝදරය හරපු ගුවන්ඥානා නෙවෙයිනේ රොබස් මාතේ දැන් තියෙන්නේ. දැන් ඒ තාක්ෂණය රයිට් සහෝදරය තමයි තාක්ෂණේ. ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් හදාගත්ත මේ දුරකථන නෙවෙයිනේ දැන් තියෙන්නේ මේ අපේ සාක්කු විදාගෙන මේ හිච්චි එක තියෙනවා. හැබැයි ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල්ට වඩා මේක අති ප්‍රබලයි. හැබැයි මූලාරම්භය ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල්. ඒ වගේ මාචාර්ය සෙනරත් පර්ණවිතානයන් මූලාරම්භය හදලා දුන්නා. ඉතින් එතනින් එහාට අපි යන්න ඕනේ. තුමා කියපු දේම හරි ඒක තමයි එතුමට මේ අපහාසයක් වෙනවා, එතුමාට නින්දාවට ලක් වෙනවා, එතුමා කියපු දේ වැරදි කියන්න ගියාම කියලා එහෙම වෙන්න ඕනේ නෑ. එදා තිබිච්ච තාක්ෂණයට එතුමාගේ ජාතික යුතුයකම ඉටු කරා. එතන ඉඳන් අපි ඉදිරියට යන්න ඕන. එතන අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන යන්න ඕනේ. එතුමා කිව්වේ නෑ කොතනකවත් මං කියන ඒවා දේව භාෂිතව මේක දෙවියන්ගේ භාෂිතයක්. ඒ කියන්නේ දියෝ කියන දෙයක්. ඒකින ඒක ඒ විදිහට පිළිගන්න කියලා. කොතනවත් සෙනරත් පර්ණවිතාන මහාචාර්යතුමා එහෙම කියලා නෑ. එතුමාගේ ප්‍රකාශය වැරදි නම් නිවැරදි කර ගැනීම වගකීම ඊට පස්සේ ආපු පුරාවිද්‍යාඥයන්ට සාහිත්‍යඥයන්ට තියෙනවා. අන්නේ වැරද්ද නිවැරදි නොවිච්ච එකයි මෙතන තියෙන වැරද්ද. මහාවංශෙත් ඕක තමයි ප්‍රශ්නේ.
බොහොමත්ම ස්තුතියි අපේ මෙම ආලෝකය තුළින් කරන්නේ ආලෝකය ගෙන ඒම එසේනම් ඔබට දැන් හිතන්න පුළුවන් මේ අපි ඉගෙනගෙන එන දේ කොච්චරම් ගැටලු සහගත තත්ත්ව තිබෙනවද. සිංහල ජාතිය විජයගෙන් පැමිණෙන්නේ නැහැ. මෙතුමා තර්ක විතර්ක ගෙනල්ලා දක්වනවා. අපිට යකඩ උණු කරපු ජාතියක් බලංගොඩ මානවයා ජීවත් වෙච්ච රට. එතකොට ඒ බලංගොඩ මානවකයන් ඉඳලා රාවණා යුගය ඊට පස්සේ යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ එකතු වෙච්ච ඒ වගේ පිරිසක් හිටපු රටක ඒ මිනිස්සුන්ගේ කවුරුවන්ද මේ ලෝකේ අර මේ ඩයිනෝසරයන් වද වෙලා ගියා වගේ මේ සිටි පිරිස වද වෙලා ගියාද විජයගේ ගෙවිල් අපි පැමිණෙන්න නම් ගැටලු සාගතයි. එවන් වූ අතීතයක සැබෑ දේ අමුව අපි උඩට අරන් දෙනවා. ඔබ හිතන්න ආලෝකය තුළින් ඔබ අපි නැවතත් හමු වෙමු ඊළඟ වැඩසටහනින්. ඔබ සැමට ආලෝකයක් වෙන්න අප සමග එකතු වෙන්න. ආයුබෝවන්.